අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. පොදු ප්‍රවාහන සේවය කාර්යක්ෂමව හා ඵලදායීව යොදා ගැනීමට 15 වනදා සිට විශේෂ වැඩපිළිවෙලක්. වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා පාරිභෝගික සේවා අධිකාරියෙන් දිවයින පුරා වැටලීම්. උතුම් පොසොන්පුර පසළොස්වක පොහොය හෙටයි. ශ්‍රද්ධා ලක්විරු පෝදා සදහම් විකාශය හෙට දවස පුරා. ඉහළගිය ඉන්ධන මිලට එරෙහිව දකුණු කොරියානු රියදුරන් රථ දහවනයෙන් ඉවත් වෙයි. වී අලෙවි මණ්ඩලයේ සතුව ඇති වී තොග උපයෝගී කර ගනිමින් ඊයේ සිට වෙළඳපොළ අවශ්‍යතා පරිදි අවශ්‍ය සහල් තොග නිකුත් කිරීම ආරම්භ කෙරුණා. මේ අතර වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා දිවයින පුරා මෙහෙයුම් සිදු කරන බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ. සහල් මෝල් හිමියන් වී තොග සහල් වශයෙන් වෙළඳපොළට නිකුත් කිරීම පිළිබඳ අධීක්ෂණය කරන්නයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. වී අලෙවි මණ්ඩලයේ සතුව ඇති වී තොග උපයෝගී කර ගනිමින් ඊයේ සිට වෙළඳපොළ අවශ්‍යතා පරිදි අවශ්‍ය සහල් තොග නිකුත් කිරීම ආරම්භ කෙරුණු බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ජූනි මාසයේ ඉදිරි දින කිහිපය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් 2400ක් සැපීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ඊයේ කටයුතු කළ අතර ඉන් සහල් මෙට්‍රික් ටොන් 500ක් සතුස වෙත ලබා දී තිබෙනවා. රටට අවශ්‍ය තරම් සහල් නිපදවීමට අවශ්‍ය වී තොග රජය සහ පෞද්ගලික අංශය සතු බැවින් සහල් හිඟයක් පිළිබඳ අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසයි කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ. මේ අතර වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා අද දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. එමෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ වැඩි මිලට සහල් අලෙවි කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා වූ දඩ නියම කිරීමේ හැකියාව පවතින බවයි. එහි පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව මාස 6ක සිරදඩුවම්ද ලබා දීමේ හැකියාව පවතින බවයි. ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට ප්‍රවාහන පද්ධතිය දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බව සමස්ත ලංකා ප්‍රවාහන වෘත්තිකයින්ගේ ඒකාබද්ධ මෙහෙයුම් සංගමය පවසනවා. එහි කැඳවුම්කරු සම්පත් රණසිංහ මහතා සඳහන් කළේ මෙම තත්වයට විසඳුමක් නොලැබුණහොත් ලීසිං වාරික ගෙවීමෙන් ඉවත්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. දිවයින පුරා මතුව ඇති ඉන්ධන අර්බුදය හමුවේ ශේෂ්ත්‍ර ගණනාවක් දැඩි අපහසුතාවයන්ට පත්ව තිබෙනවා. ඒ අඩුව සමස්ත ලංකා ප්‍රවාහන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ මෙහෙයුම් සංගමය සඳහන් කළේ මෙම තත්වයට විසඳුමක් නොලැබුණහොත් ලීසිං වාරික ගෙවීමෙන් ඉවත්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. මාසක කාලයකදී අඩුම වශයෙන් දවස් 20ක් 25ක් අපේ වාහන ධාවනය කරන්න ඕන නම් අපි අද ධාවනය කරන දවස් 5යි 6යි. මේ තත්ත්වය තුල අපිට ලීසිං වාරික ගෙවා ගැනීම හෝ වෙන යම් හෝ තියෙන ණය මුදල් ගෙවා ගැනීම සියල්ල අපිට දැන් කරගෙන යන බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද සිට සියලුම ලීසිං වාරික ගෙවීම අපි අත්හිටු වෙනවා. අපිට ගෙවන්න බෑ. ගෙවන්න හැකියාවක් නැහැ. ඒ වගේම විධිමත් ක්‍රමවේදයක් අපේ අත්‍යවශ්‍ය ප්‍රවාහන වෘත්තිකයන්ට සලස්සලා දෙන්න ඕන. දෙක මේ වසර අවසානයේ වන තෙක් ලීසිං ගෙවීම අත්හිටවන්න ඕන. මේ කාරණා දෙක අපිට ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. සති දෙක කාලයක් තුල අපිට ඒ ඉල්ලීම නිසියාකාරව රජයේ පාර්ශවයෙන් නොලැබුණොත් මේ රටේ සමස්ත ප්‍රවාහන වෘත්තිකයන් විදිහට සියලුම ප්‍රවාහන අංශ නියෝජනය කරමින් අපි ඉවත් වෙන්න අද අපි තීරණය කළා තියෙනවා. ලංකාවේ දැනටත් දෛනිකව ලක්ෂ 9ක් තීරෝධ රථ වෘත්තීය කරනවා. ඒ කියන්නේ පවුල් ලක්ෂ 9ක් තීරෝධ කර්මාන්තයෙන් විතරක් යැපෙන අය ඉන්නේ. අත්‍යවශ්‍ය සේවා සඳහා ලොරි රථ, පාසල් වෑන්, බස් රථ, තීරෝධ රථ ඒ වගේ මේ සියලුම වාහන සඳහා තෙල් දීමේ ක්‍රමවේදයක් හදන්න. මේ අතර ඉන්ධන ලබා දීම සඳහා නව කෝටා ක්‍රමයක් ආරම්භ කිරීමට ලබන මාස සිට අපේක්ෂා කරන බව ඊයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළා.
අපි අනුමත කරනවා ඒ කෝටා ක්‍රමය. හැබැයි ඒ කෝටා ක්‍රමය ඉදිරිපත් කිරීමේදී අනිවාර්යයෙන්ම මේ ප්‍රවාහන වෘත්තිකයන්ගේ වාහන වලට ප්‍රමුඛතාවය ලබා දිය යුතුමයි. ඒක අපිත් එක්ක සාකච්ඡා කරලා අපිට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් පිළිබඳ යම් ගණනය කිරීමක් කරලා ඒ සියලු දේවල් කරලා තමයි අපිට ප්‍රමුඛතාවය ලබා දෙනවාය කියන සහතිකය රජය විසින් අපිට ලබා දෙනවා නම් අපිට පුළුවන් නැවතත් මේ කර්මාන්තය කරගෙන යන්න. මේ අතර ඉන්ධන අර්බුදය හේතුවෙන් බෞසරවලට ලැබෙන ඉන්ධන ඇනවුම් ප්‍රමාණය අහිමි වී ඇති බව ලංකා khනිජ තෙල් පෞද්ගලික ටැංකිය රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළේ පෙට්‍රල් වලට වඩා ඩීසල් ඇනවුම් ලැබීමේ අඩුවක් පෙන්නුම් කරන බවයි. මේ අතර තවත් පෙට්‍රල් රැගත් නෞකාවක් උස්වැටකේ යාව පමුණුගම මුහුදු තිරේ නැංගුරම්ලා තිබෙනවා. මේ අතර තවදුරටත් දින 6ක් පුරා ලිට්‍රෝ සමාගම සිය ගෑස් බෙදා හැරීම නවතා දමා තිබෙනවා. නව ගෑස් නෞකාවක් දෙවිනට ළඟා වී තිබුණද දින 5ක් මුළුල්ලේ එය නැංගුරම්ලා ඇත්තේ නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය මේ වනතුරුත් නොලැබීම හේතුවෙන්. මේ අතර ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු වූ මුදිත පේරිස් මහතා පත් කර තිබෙනවා. ඒ අනුව ඒ මහතා අනිද්දා සිට එම සමාගමේ සභාපතිවරයා ලෙස වැඩ ආරම්භ කිරීමට නියමිතයි. ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති විජිත හේරත් මහතා පසුගියදා ඉන් ඉවත් වූ අතර ලිට්‍රෝ සමාගමේ වෘත්තීය සමිති ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත් කිරීම කාලෝචිත බවයි. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති MMC ෆර්ඩිනෑන්ඩු මහතා සිය දුහරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව තමා එහි නව සභාපතිවරයා වශයෙන් නලින්ද ඉලංගකෝන් මහතා පත් කරන බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ. පොදු ප්‍රවාහන සේවය කාර්යක්ෂමව හා ඵලදායීව යොදා ගැනීමට 15 වනදා සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නව දුම්රිය සේවා කිහිපයක්ද මෙලෙස හඳුන්වා දෙන බවයි. බස් රථ සම්බන්ධයෙන් ගත්තොත් පාසල් බස් රථ සේවාව පුළුල් කොට ව්‍යාප්ත කරන්න කටයුතු කරලා තිබෙනවා. 15 වෙනිදා අලුතෙන් පාසල් බස් රථ සේවා 20ක් කොළඹට ඇතුල් වෙන ප්‍රධාන ප්‍රවේශ මාර්ග සෑම එකකින්ම ඇතුල් වෙන ආකාරයට කාලසටහනක් සකස් කරලා තිබෙනවා. මාසික කාල පරිච්ඡේදයක් තුලදී මේ බස් රථ සේවාව 20-50 දක්වා වැඩි කරන්නට ගමනාගමන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් කටයුතු කරගෙන යනවා. ඊළඟට කලින් ආරම්භ කර අලුතෙන් ප්‍රතිසැකසුම් කොට තිබෙන පාක් ඇන්ඩ් රයිඩ් නවතා නැවත ගමන් ආරම්භ කිරීම. තමන් පැමිණි වාහනය මාකුඹුර කඩවත කටුබැද්ද යන ස්ථානවල නවතා එයට සුරක්ෂිත ආරක්ෂාවක් ලැබෙන ලෙස අගුළු දමා ඉන්පසු සුඛෝපභෝගී බස් රථ මගින් කොළඹ නගරය දක්වා ගමන් කරන්නට මේ බස් රථ සේවාව අපි ආරම්භ කරනවා 15 වෙනි දින උදේ 6:30ට. උදෑසන 6:30 සිට 8 දක්වා විනාඩි 10න් 10ට මාකුඹුරෙන් කඩවතෙන් කටුබැද්දෙන් බස් රථ පිටත් වෙනවා. ඊට පසු පස්වරු 4 සිට 6 දක්වා විනාඩි 15න් 15ට කොළඹ සිට මාකුඹුර කඩවත කටුබැද්ද දක්වා බස් රථ පිටත් වෙනවා. ඒ අතර කාල පරිච්ඡේදය තුලදී පැයකට වරක් මාකුඹුර කඩවත කටුබැද්ද අතර ගමන් වාර සිද්ධ වෙනවා. පෞද්ගලික අංශයේ බස් රථවලට ඒ වගේම ලංගම් බස් රථවලට පාසල් වෑන් රථ යනාදියටත් ඉන්ධන ලබා ගැනීම පහසු කිරීම සඳහා ඉන්ධන පිරවුම්හල් දෙකක් මාකුඹුර ප්‍රධාන අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ තුලත් ඊට පස්සේ කොටුවේ බැස්ටියන් මාවතෙත් ආරම්භ කරන්නට කටයුතු යොදලා තියෙනවා. කොළඹ සිට මහනුවර දක්වා අලුත් ශීඝ්‍රගාමී සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කරනවා. දිනපතාම උදෑසන 5:20ට කොළඹින් පිටත් වෙන දුම්රිය උදේ 8:14 වන විට නුවරට ළඟා වීමට නියමිත වෙනවා. ඊළඟට පස්වරු 4:50ට මහනුවරින් පිටත් වෙන දුම්රිය 7:40ට කොළඹට ළඟා වෙනවා. ඊළඟට කැලණි මිටියාවතේ දුම්රිය මාර්ගයේ වග සිට කොළඹට කාර්යාල දුම්රියක් අලුතෙන් ප්‍රවාහන පද්ධතියට එකතු වෙනවා. වග දුම්රිය නැවතුම් පොලෙන් 6:20ට පිටත් වෙන කැලණිවැලි දුම්රිය 8:12ට කොටුව දක්වා ගමන් කරනවා. සවස් වරුවේ 4ට කොළඹ කොටුවෙන් පිටත් වෙන දුම්රිය 5:43ට වගට ගමන් කරනවා. ඊළඟට සතියන්ත විශේෂ දුම්රියක් අලුතෙන් ආරම්භ වෙනවා ගල්කිස්ස සිට යාපනය දක්වා. ශීඝ්‍රගාමී සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ලෙස සිකුරාදා 17 වෙනිදා මේ දුම්රිය සේවයේ ගල්කිස්සෙන් රාත්‍රී 10ට ආරම්භ වෙලා යාපනයේට පාන්දර 5:30ට ගමන් කරනවා. ඊට පසු ඉරිදා රාත්‍රී 10ට ආරම්භ වෙන දුම්රිය සඳුදා පාන්දර 5:30ට කොටුවට ළඟා වෙනවා. 15 වෙනිදා සිට මේ දුම්රිය සේවා ටික ආරම්භ වෙනවා.
සම්බුදු සසුනේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් පොසොන්පුර 15වක පොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ශ්‍රද්ධා මාධ්‍යශාලය ගෙන එන පෝදා සදහම් විකාශය හෙට දවස පුරා සජීවීව ඔබ වෙත ගෙන එනු ඇති. ව්‍යවහාර මාස ක්‍රමයට අනුව ජූනි මාසයට යෙදී ඇත්තේ පොසොන්පුර 15වක පොහොය දිනයයි. ගස් ගල් පර්වත වන්දනා කරමින් පුද පූජා පවත්වමින් අවිදු අඳුරේ අතපත ගාමින් සිටි ලක්වැසි මිනිසුන්ට අති දුර්ලභ වූ ශ්‍රී සද්ධර්මයේ ආලෝකය උදා වූයේ හිටවැනි පින්බර පොහෝ දිනකදී. අපගේ එකම ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිකලෙස් හද මඩලින් උපන් ඕරස බුද්ධ පුත්‍රයාණන් වහන්සේ වූද දඹදිව් තලේ අසහාය නරේන්ද්‍රයාණන් වූ ධර්මාශෝක මහාදිරාජයාණන්ගේ අතිජාත පුත්‍රරත්නය වූද අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පිවිතුරු සිරි සදහම් වර්ෂාව වස්වනු පිණිස ඉට්ටිය උත්තිය සම්බල බද්ධසාල සුමන සාමනේර යන මහරහතන් වහන්සේලා පිරිවරා බණ්ඩුක නම් අනාගාමී උපාසක කුමරුවාද සමකින් දඹදිව වේදිස නුවරින් අහසට පැනනැගී ලක්දිව අනුරපුරයේ මිස්සක පව්ව වෙත වැඩම කරන ලත්තේ හිටවැනි උතුම් පුන් පොහෝ දිනකදී. එලෙස වැඩම කළ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ එකල ලක්දිව රජ කළ දේවානම්පියතිස්ස රජුගේ නුවණ පිරික්සීමෙන් පසු රජු ඇතුළු පිරිසට චුල්ල හත්ති පදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කොට වදාලා. දේශනාව අවසානයේ රජතුමා ප්‍රමුඛ 40,000ක් පිරිස තිසරණ සහිත පංචශීලයේ හිපිහිටා බෞද්ධ ශ්‍රාවකයන් බවට පත් වුණා. ලක්දිව පළමු සිංහල මහරහතන් වහන්සේ වූ අරිට්ට තෙරණුවෝත් පළමු සිංහල මහරහත් තෙරණිය වූ අනුලා මෙහිණින් වහන්සේත් බිහි වූයේ මේ උතුම් මහින්දාගමනයෙන් පසුවයි. වන සතුන්ගේ වාසභූමිවල භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහා සංගරුවන උදෙසා මහා ප්‍රසාද විහාරාරාම ඉදි වූයේත් සර්වඥ ධාතුන් වහන්සේලා දරාගනමින් අහස උසට දාගැබ් නිම වූයේත් මේ මහා ධර්ම ප්‍රචාරයෙන් පසුවයි. හෙළ ජනතාවට 2000 වසරක් සිට අසහාය ජාතියක් ලෙස නැගී සිටීමට පන්නරේ ලැබුණේද ඒ උතුම් පොසොන්පුන් පොහෝ දිනේදී සිදු වූ අසිරිමත් පරිවර්තනය නිසාවෙන්. මෙවර උතුම් පොසොන්පුන් පොහෝ දිනේ නිමිති කරගෙන සිදු කරනු ලබන ශ්‍රද්ධා ලක්විරිපෝදා සදහම් විකාශය හෙට අලුයම 5:30 සිට දවස පුරා කඩුවෙල මහමෙවුනාව බෝධිඥාන භාවනා අසපු පරිශ්‍රය කේන්ද්‍ර කරගැනමින් සැදැහැති ඔබ වෙනුවෙන් විකාශය වනවා. ඒ අනුව අෂ්ටාංග උපෝසත සීල සමාදානය, ක්ෂීර පායාස පූජාව, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදී වැඩසටහන් රාශියක් පෝදා සදහම් විකාශය ඔස්සේ සැදැහැති ඔබ වෙනුවෙන් විකාශය වනු ඇති. මේ අතර හෙටට යෙදෙන පොසොන්පුර 15වක පොහොය වෙනුවෙන් මිහින්තලය හා අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පවසනවා. දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ මෙවර මිහින්තලය හා අනුරාධපුර අටමස්ථාන කේන්ද්‍ර කරගනිමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි. කෙසේ වෙතත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන ඇතැයි අපේක්ෂා නොකරන බවත් පැමිණෙන බැතිමතුන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළා. ඔබ කවුරුත් දන්නවා පහුගිය වතාවල් වලදී විශාල දන්සල් ප්‍රමාණයක් මේ පොසොන් උත්සවයේදී අනුරාධපුරය පූජා භූමිය, එවැගේම මිහින්තලය පූජා භූමිය, එවැගේම තන්ත්‍රිමලයේ පූජා භූමිය කේන්ද්‍ර කරගැනීමෙන් පැවැත්වුණා. නමුත් මෙවර පැවැත්වෙන්නේ ඉතාමත්ම අල්ප අඩු දන්සල් සංඛ්‍යාවක් බවට අපිට දැනට වාර්තා වෙලා තියෙනවා. රට පුරාම ඉන්ධන ගැටලුවක් තියෙනවා. ඉතින් මේ නිසා යම් යම් අපහසුතාවයන්ට මේ පැමිණෙන බැතිමතුන්ට ලක්වීමට ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි පහසුකම් සම්බන්ධයෙන් සූදානමින් පැමිණෙන හැටියට සියලුම බැතිමතුන්ට මතක් කරන්න කැමතියි.
මේ අතර පොසොන් උත්සවය සඳහා අනුරාධපුර මිහින්තලය ඇතුළු පූජාභූමි වෙත පැමිණෙන බැතිමුතුන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. දිස්ත්‍රික්කයට ඇතුල් වෙන සියලුම වාහන මාර්ග බාධක 7කින් පරීක්ෂා කිරීම කරනවා. පරීක්ෂා කිරීමෙන් අනතුරුව හැම වාහනයකම අපි හඳුනා ගැනීමේ සලකුණක් සහිත ස්ටිකරයක් ඇතුළත් කරනවා. ඊට අමතරව අනුරාධපුර නගරයේ පූජා නගරය සහ අනුරාධපුර නගරයට ඇතුල් වෙන වාහන පරීක්ෂා කිරීම සඳහා මාර්ග බාධක 13ක් යොදවා තියෙනවා. ඒ මාර්ග බාධක 13න් හඳුනා ගැනීමේ සලකුණු නැති වාහන පරීක්ෂා කිරීම සිදු කරනවා. ඊට අමතරව අනුරාධපුර නගරයේ රථවාහන පාලනය සහ ආරක්ෂා මාර්ග ආරක්ෂාව සඳහා රථවාහන නිලධාරීන් 600ක පමණ පිරිසක් යොදවා දෙනවා. රථවාහන කලාප 5ක් යටතේ රාජකාරී යෙදීම් සිදු කරනවා. නගරයට පැමිණෙන ජනතාවගේ ඉල්ලීමක් කරන්න කැමති රැගෙන එන කුණු කසල නගරයේ බැහැර කිරීමෙන් තොරව ඒ රැගෙන යන ලෙස සහ බැහැර කිරීමට අදාළ ස්ථානවල බැහැර කරන ලෙස ඉල්ලීමක් කරනවා. ඊට අමතරව නගරයේ අනුරාධපුර පූජා නගරයේ ආසන්නයේ ඇති සියලු වැව් පිරී තිබෙන බැවින් දිය නෑමේදී පොලිස් නිලධාරීන් විසින් යොදවා ඇති ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා ලෙසත් අනවශ්‍ය ලෙස වතුරට බැස දියනෑම් නොකරන ලෙසත් ඉල්ලීමක් කරනවා. හෙට දිනට යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් කොළඹ කොටුව සහ අනුරාධපුරය අතර විශේෂ දුම්රිය නවයක් දහවනයටද යොදවා ඇති බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළේ. ඒ අනුව අද රාත්‍රී 9ටද අනුරාධපුරය බලා කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියක් යොදවා ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. දෙරිය සටහනේ අද අපේ විමසුම ගෙවතු වගාවේ වටිනාකම හඳුනාගත් අනුරාධපුර තරුණයෙකු ගැනයි. ආහාර හිඟ ආහාර අර්බුද මේ දවස්වල නිතර අපේ කනට ඇහුණත් කෘෂිකාර්මික රටක් වන අපිට මේ අර්බුදවලට විසඳුම් හොයන්න බැරිද? ඒ ප්‍රශ්නයට උත්තර දෙමින් සාර්ථක වගාවක සාර්ථක අස්වැන්නක හිමිකරුවෙකු වුණු මේ තරුණයා අපට මුණ ගැසුනේ අනුරාධපුර දකුණු ඉවුර හල්මිල්ල කුළම ප්‍රදේශයෙන්. ඔහු නමින් විජේසිරි රත්නායක. රැකියාව හමාර කර සවස නිවසට පැමිණි විගස මේ තරුණයා තමන්ගේ වගාබීමට පිවිසෙනවා. තාමත් රපටි පලදාව දළුලා වැඩෙන එළවලු බෝගන් දකින එක. ඇත්තට මේ සතුට දන්නේ පොඩියට හරි වගාවක් කර ගහකොළ අතපතගෑ කෙනෙකු විතරමයි. ඒ නිසාම රත්නායක අපේ තරුණයාගේ ඉල්ලීම වුණෙත් හිත නොයිද ඉඩ තියෙන හැම බිම් අංගලකම මොනවම හෝ බෝගයක් වගා කරන්න කියලයි. තෙල් පොහොර කිසිම දෙයක් නෑ මේවට. ගෙවත්තේ වගා කරලා තියෙන්නේ සියලුම දේවල්. මිලදී ගැනීමට කිසිම දෙයක් මගේ ගෙදර වෙනත් තැනකින් ගෙන්න ඕනේ නෑ මට. හාල් බෑග් එකක උනත් කමන්නේ හිටවල පුංචි ඉඩකඩක් තියෙන තැනක හරි කමන්නේ. මොනවා හරි දෙයක් කරගත්තම අපට ආහාරය ගියක් ආවත් කිසිම ප්‍රශ්නයක් නෑ. හැකියාවක් කරන ගමන් මේක ඕන කෙනෙකුට කරගන්න අවස්ථාව පුළුවන්. මම කියන්නේ ඕන කෙනෙකුට උඩක් මහන්සි වෙලා මේ දේ කරගන්න අවදාකවත් අපත යන්නේ අපි කරන දේවල්. අද වෙද්දී ඔහුගේ ගෙවත්තේ වම්බටු කැකිරි පිපිංජා තක්කාලි වගා කර තිබෙනවා. අනෙක් විශේෂත්වය මේ සියල්ල රසායනික පොහොර භාවිතයෙන් තොර වස විස නැති එළවලු අස්වැන්නක් වීමයි. ඉතින් නුදුරු දිනකම මෙවන් අස්වැන්නක් ඔබේ කරගන්න ඔබත් හිතා නොයිද වගාවකට යොමුවෙන්න. ආහාර අර්බුද අපේ රටට නම් නොවේ යන්න ක්‍රියාවෙන්ම පසක් කරන්න. මේ දිනවල කොළඹ සහ අවට ප්‍රදේශවල ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ සහිත දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ විශේෂයෙන් පාසල් දරුවන් අතර හා පෙර පාසල් දරුවන් අතර එම රෝග ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි. මේ දිනවල කොළඹ සහ අවට ප්‍රදේශවල ඉන්ෆ්ලුවන්සා රෝගීන්ගේ වැඩිවීමක් අපි දකිනවා. විශේෂම ළමයි අතරත් පන්තිවල මොන්ටිසෝරිවල ඉන්ෆ්ලුවන්සා තියෙන දරුවෝ වැඩිවීමක් දකිනවා. දැන් මෙතනදී රෝග ලක්ෂණ විදියට උණ ඇඟපත රිදෙන එක, කැස්සෙන් බිරිස්සාව වගේ රෝග ලක්ෂණ තමයි මූලිකව දකින්නේ. සමහර ළමයි අපි දැක්කා උණයි ෆිට් එකයි පවා හැදිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් හෙම්බිරිස්සා කැස්ස උණ තීද්දි අපි පහුගිය කාලේ හිතුවේ කොවිඩ් කියලා. හැබැයි මේ දවස්වල ඉන්ෆ්ලුවන්සත් මම හිතන්නේ පැතිරෙන්න පටන් අරන් තියෙනවා. ඒක නිසා අපි දැනුවත් වෙන එක හොඳයි. මොකද
ඉතාම ලේසියෙන් ඉන්ෆ්ලුවන්සත් පැතිරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම තවදුරටත් පුළුවන් තැන්වලදී ක්‍රියාත්මක කරනවා නම් හොඳයි. දුරස්ථභාවය තවදුරටත් තියාගන්න පුළුවන් නම් අත් දෙක සෝදනයක ළමයි පන්තිවලදී තවදුරටත් මාස්ක් එක දානවා නම් හොඳයි. පාරේ යද්දි මාස්ක් එක නොදැම්මට කමක් නැහැ. හැබැයි අපි පන්තිවලදී ඉස්කෝලේදී මොන්ටිසෝරියේදී දිවාසුරකම් මධ්‍යස්ථානවලදී රෝහල්වලදී විශේෂයෙන්ම තවදුරටත් අපි මුකාවරණ දැම්මොත් හොඳයි කියලා තමයි අපිට තේරෙන්නේ. ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ තත්ත්වය ඉක්මනට පැතිරෙන්න පුළුවන් ඉඳලා ඉතින් අපි ඒ ළමයෙක්ට රෝග ලක්ෂණ තියෙනවා නම් ගෙදර තියාගන්න මාත්‍රාවට අනුව පමණක් පැරසිටමෝල් ලබා දෙන්න. ලා උණු වතුරෙන් මද රස්නේ වතුරෙන් තෙමලා උණ අඩු කරගන්න බලන්න. දියර ආහාර වැඩිපුර ලබා දෙන්න. ස්වභාවික දියර ආහාර. ඊට අමතරව ඒ දරුවට විවේකය ලබා දෙන්න. ඒ මගින් ඉක්මනටම සුව වෙනවා. හැබැයි හුස්ම ගැනීමේ අපහසුාවක් හරි ඒ දරුවට ලෙඩ පාටක් තියෙනවා නම් කන්නේ බොන්නේ නැත්නම් රෝහලකට යන්න. මේ අතර ඒ මහතා දරුවන් අතර පවතින මන්ද පෝෂණ තත්ත්වය අවම කිරීම සඳහා දෙමව්පියන්ට පහසුවෙන්ම සකසාගත හැකි ආහාර වර්ග පිළිබඳවද අදහස් පළ කළා. විශේෂයෙන්ම ගම්මානවල වලත් දැන් මේක ව්‍යාප්ත වෙන්න යනවා. ඒටි ආහාර සහ පැණිබීම පුළුවන් තරම් අවම කරන්න. අතින් පළතුරු එහෙම අපිට ෆ්‍රෙෂ් ෆෘට්ස් දෙන්න පුළුවන්. අපේ රටේ කොච්චර පළතුරු තියෙනවද? වෙරළු, ගස්ලබු, කෙසෙල්, නමිනං, ලොවි, ජම්බු, පේර, රම්බුටන්, අලිගැට පේර, මැංගුස්, දූරියන් අපේ රටේ කොච්චර තියෙනවද පළතුරු. ඉතින් මේවා හැම දෙයක්ම අපිට පුළුවන් මාසයෙන් අඳුන්වලා දෙන්න. ඉතින් දේශීය ආහාර වලට අපි යොමු වුණොත් නැවකින් කැම ටිකක් ගෙනල්ලා අපේ බඩ පුරනකම් බලන් ඉන්න ඕනේ නැහැ. ඉතින් කොස් මාමලා ඒ දවස් කළා වගේ මොනවා හරි අපි වවමු. ඒ කොස් ගෙඩිය හැම දෙයක්ම මම හිතන්නේ හරිම පෝෂ්‍යදායකයි. මුරුංගකොළ වගේ දේවල් දෙන්න බිය වෙන්න එපා. ඒක ඇත්තටම පෝෂ්‍යදායක ගුණෙන් ඉතාම අධික කොළ జాතියක්. කොස් ඇට මයියොක්ක ඔය හැම දෙයක්ම මාසයෙන් අඳුන්වලා දුන්නොත් මම හිතනවා අපිට මන්ද පෝෂණ තත්ත්වය අඩු කරගන්න පුළුවන්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. මධ්‍යම පළාත් කෘෂි නවෝදයේ ආහාර භෝග වගා කිරීමේ වැඩසටහනට සමගාමීව පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශය මගින් පළාත් සභා පරිශ්‍රයේදී පසුගියදා වගා කටයුතු ආරම්භ කළා. පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර එහිදී මිරිස්, දඹල, මාළු මිරිස්, රතුළු කෙසෙල්, ඇඹරැල්ලා යන භෝග වගා කිරීමද සිදු වුණා. මේ අතර අනාගත ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා මධ්‍යම පළාත සූදානම් කරවීමේ පියවරක් ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ සංකල්පයක් අනුව පළාතේ සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ කර මෙම වගා සංග්‍රාමය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. මෙරට එළවලු සහ පළතුරු පසු අස්වනු හානිය 30% අතර අගයක පවතින බව ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන අංශයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඉල්මී හේවාජූලිගේ මහත්මිය ප්‍රකාශ කළා. ඒ මහත්මිය සඳහන් කළේ පසු අස්වනු හානිය වැඩි වශයෙන් සිදුවන්නේ ඇසුරුමේදී සහ ප්‍රවාහනයේදී වන බවයි. එමෙන්ම ඉදිරියේදී රට තුළ ආහාර අර්බුදයක් ඇතිවිය හැකි අවදානම් තත්ත්වයක් පැවතියදී නියමිත පසු අස්වනු තාක්ෂණ ක්‍රම අනුගමනය කිරීම සම්බන්ධයෙන් ගොවීන් මෙන්ම කෘෂිකර්ම බලධාරීන්ද සැලකිල්ලක් දැක්විය යුතු බව මහාචාර්ය ඉල්මී හේවාජූලිගේ මහත්මිය පෙන්වා දෙනවා. මේ අතර රජය විසින් ආනයනික පළතුරු වලට පැන වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ හේතුවෙන් වෙළඳපොලේ පළතුරු හිඟයක් ඇති වී තිබෙනවා. විශේෂයෙන් ඇපල්, මිදි, දොඩම් සහ විදේශ රටවලින් ආනයනය කරන පළතුරු මෙලෙස හිඟ වී ඇති බවයි වෙළඳුන් පෙන්වා දෙන්නේ. ජාතික භෞතික සැකසුම් දෙපාර්තමේන්තුව විසින් අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරයේ හුණුපිටිය ගංගාරාම විහාරය සහ කූරගල රජමහා විහාරයේ නව පූජා භූමි ලෙස ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය නිවේදනය කළේ එම ගැසට් නිවේදනය සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අත්සන් තබා ඇති බවයි. මේ වන විට මෙරට පූජා භූමි 78ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එම පූජා භූමි සංවර්ධනය කිරීමේ නව වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. හෙට ජුනි මස 14 වනදා රුධිර නිෂ්පාදනවල අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීමට මෙන්ම රුධිර පරිත්‍යාගශීලීන්ගේ වැදගත්කම වෙනුවෙන් නම් කරන ලද ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය හෙවත් ලේ දන් දීමේ දිනය ජුනි මස 14 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා.
මෙරට භාෂා ශාස්ත්‍රෝන්නතියට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ පඬිවරයෙකු වූ පණ්ඩිත ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර වාසර මුදලිතුමා උපත ලබා ඇත්තේ 1869 ජුනි මාස 14 වන දිනයි. ඒ මහතා පාලි සංස්කෘතාදී ප්‍රාචීන භාෂා ප්‍රවීණයෙකු වනවා. යුරෝපීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පැරිසියේ පිහිටුවා ඇත්තේ 1962 ජුනි මාස 14 වන දිනයි. පසුව එය යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය බවට පත්ව තිබෙනවා. ඒත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.